BNN 24. This is BNN 24 Prime Time. Live from Studio 24 in Colombo. අයිබෝවන් සියල්ල එක් තැනකට ඔබ එක්වන්නේ VNN 24 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම රිසාම් ජාෆර් මම ශාරා කෝරළගේ VNN 24 මුල්ම අවධානය සිරස්තල වෙත ජනපති රටින් පිටව ගියා කතානායකගෙන් ප්‍රකාශයක්. The president is now. At the moment, he is somewhere a nearby country. සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසමින් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කරයි. නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම ලබන 20 වැනිදා. රට බහර ගැනීමට සූදානම් සජිත් සහ අනුර කියයි. රටේ අස්ථාවරත්වය IMF සාකච්ඡාවලට බාධා විය හැකි බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්. රාජපක්ෂවරුන්ට ඉන්දීය හමුදා සහය අවශ්‍ය නම් එය ලබා දිය යුතුයි. හිටපු ඉන්දීය අමාත්‍යවරයෙක් වන සුබ්‍රමණියම් ස්වාමි කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටව ගොස් ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. BBC මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී කතානායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා. පසුගිය 9 වෙනිදා ඇති වූ ගැටුම්කාරී තත්වයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටින ස්ථානයක් සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා වූයේ නැහැ. ඇතැම් පිරිස් ජනාධිපතිවරයා හමුදා කඳවුරක් තුල සිටින බව පැවසූ අතර තවත් පිරිසක් සඳහන් කළේ ජනාධිපතිවරයා නැවක් තුල සිටින බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් BBC මාධ්‍යවේදියෙක් කළ විමසීමකදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා දිවයිනෙන් පිට ආසන්න ප්‍රදේශයක සිටින බවයි. Where the president is now. At the moment, he is somewhere a nearby country. Does he intend to return? Yeah, he will come back on Wednesday. He would be here. And when will he step down? He told me that he would be stepping down on 13th. සර්වපාක්ෂික ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ නම් ඒ අතර ප්‍රමුඛ වන බවයි. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති සාලිය පීරිස් මහතා අන්තර්කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කරන ලෙසටද හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් යෝජනා කර තිබෙනවා. කෙසේ වෙතත් නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම ලබන 20 වෙනිදා සිදු කිරීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු පාර්ශ්ව රැසක් අදහස් පළ කරමින් සිටිනවා. අදත් ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. මෙතෙක් පැවතීම සාකච්ඡාවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා සීදුහුරෙන් ඉල්ලා අස්වූහොත් ඉදිරියේදී බිහිවන සර්වපාක්ෂික රජයේ නව ජනාධිපති දුහුරේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පත් කරන ලෙසට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන තීරණ පිළිබඳව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී තීරණය වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ලබන 20 වෙනිදා සිදු කරන ඡන්ද විමසුමකදී පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමයි. කතානායකතුමා මේ රැස්වීම කැඳවුවේ විශේෂයෙන්ම ජනාධිපතිතුමන් එතුමාට දුරකථනයෙන් කතා කරලා 13 වෙනිදා පටන් එතුමා අස්වීමට ඉන්න බව දැනුම් දෙන ලෙසත් ඉන් අමතරව පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිතුමෙක් තෝරා ගන්නා පිළිවෙත පිළිබඳව අපිව දැනුවත් කිරීම සඳහායි කියලා. සාකච්ඡාවේ තීරණය කළා නොමිනේෂන් කැඳවලා ජනාධිපතිතුමා ඉවත් වෙනවා කියලා උපකල්පනය කරලා කියන්නේ 13 වෙනිදා ඊට පස්සේ නොමිනේෂන් කැඳවනවා. නොමිනේෂන් කැඳලා එළඹෙන බදාදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වනවා. ඒ ඡන්දයෙන් ජනාධිපතිවරයා කවුද යන්න තීරණය වෙන බවට කතා කළා. ඊට අමතරව හෙට දිනේදී සියලු පක්ෂ නායකයොත් ගාලු මෝදුර අරගලකරුවොත් ඒකාබද්ධ කොට රටේ තත්ත්වය පිළිබඳව පොදු සම්මුතියක් ගොඩනැගීමට සාකච්ඡා කරන්න තීරණය වුණා. එතකොට ජනාධිපතිතුමාගේ 13 වෙනිදා ඉවත් වීම දැන් කන්ෆර්ම්ද? ඒක කතානායකතුමා ප්‍රකාශ කර විදියට එතුමාට සහතික කරලා තියෙනවා. ලංකාවේ ඉඳගෙන ජනාධිපතිතුමා කතා කරලා තියෙන එක ප්‍රශ්න කරා. ලංකාවේද ජනාධිපතිතුමා ඉන්නේ පිටරටද කියලා. ඉතින් ලංකාවේ ඉන්න බව එතුමා සනාථ කළා. ඒ වගේම එතුමා
පැහැදිලි කරා අනිවාර්යෙන්ම ජනාධිපතිතුමා අස් වෙන බවට. දින නියම කරගත්තා එහෙම 13 වෙනිදා අස් වුණායින් පස්සේ ලබන සඳුදා නාම යෝජනා පත්‍ර බාර ගැනීමටත් නාම යෝජනා පත්‍ර බාර අරන් දවස් දෙකක් ඇතුළත ඡන්දෙ තියන්න ඕන. ලබන බදාදා වෙනකොට ඡන්දය පැවැත්වීමට තීරණය කරා. ලබන සතියේ බදාදා 20 වෙනිදා මං හිතන්නේ 20 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයෙක් පත් කරගන්න පාර්ලිමේන්තුව කටයුතු කරන්න ඕන කියලා දින නියම කරගත්තා. ඒක තමයි කිව්වේ. මේ අතර රටේ ආර්ථිකය ගොඩනංවමින් නව ජනාධිපතිවරයෙකුගේ සහ අග්‍රාමාත්‍යවරයෙකුගේ නායකත්වයෙන් යුත් නව රජයක් පත් කර රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙලට දායක වීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂයේ අපි සූදානම් රට ස්ථාවර කිරීමේ රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබා දෙන්න. අපි ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කරන මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුමක් නැහැ. මේකට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුල ඉඳගෙන කවුරු හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරනවා නම් ඒක අපි දකින්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට. අපි සූදානම් මාතෘභූමිය රැක ගන්න. මාතෘභූමියට නායකත්වය ලබා දෙන්න. රටේ ආර්ථිකය ගොඩනගන්න. මේ අතර අන්තර්කාලීන ආණ්ඩුවේ සංයුක්තය අනුව තම පක්ෂයට පැවරෙන වගකීම ඉටු කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. සාකච්ඡාවක් කරා මේ වර්තමාන තත්ත්වය පිළිබඳව අනාගත අන්තර්කාලීන පාලනයක හැඩරුව පිළිබඳව ඒ වගේම මැතිවරණ පැවැත්වෙනවා නම් ඒ මැතිවරණ පැවැත්වීම දක්වා මොන විදිහේ වැඩ කටයුතු කරන්නේ කියන එක පිළිබඳව කතා බහක නියැලුණා. මේ රට ගොඩගන්න අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණටත් මේ වෙලාවේ තාම බරදූර කාර්යභාරයක් පැවරිලා තියෙනවා මේ රට මෙතනින් ගොඩ ගැනීමේ කාර්යය සඳහා. 43 වෙනි සේනාංකය සමග සාකච්ඡාවක් පැවැත්වුණා වුන්ගේ ඉල්ලීම පරිදි. එහිදී රටේ දැන් මතුවී තිබෙන වර්තමාන තත්ත්වයක් මේන් ගොඩේම සඳහා සකස් කරගත යුතු වැඩපිළිවෙලත් පිළිබඳව අපි යම් සාකච්ඡාවක් නිරත වුණා. අපේ පාර්ශ්වයෙන් විශේෂම අපි අවධාරණය කරේ නව පාර්ලිමේන්තුවක් තෝරාපත් කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීම. අන්නේ අවස්ථාවත් එක් යම් අන්තර්කාලීන පාලනයක් ගොඩනගෙනවා නම් ඒකේ විහුවයේ අරමුණ මත ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපිට තීරණය කරන්න පුළුවන් බව අපේ පාර්ශ්වයෙන් අපි ඉදිරිපත් කරන ලැබුවා. මේ අතර නීතිඥ සංගමේ සභාපති සාලිය පීරිස් මහතා අන්තර්කාලීන ආණ්ඩුවේ ජනාධිපති ලෙස පත් කරන ලෙස හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් වන මෛත්‍රී ගුණරත්න, තීර්ති තෙන්නකෝන් සහ අසාද් සාලියන මහත්වරුන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කතානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ රාජ්‍ය මර්ධනයේ උත්සන්න වී රටේ අවදානම් තත්ත්වයක් මතුව තිබුණු අවස්ථාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සහ නීතිඥවරුන් අමිල හා විශ්වසනීය සේවයක් ඉටු කළ බවයි. මේ වන විට පාර්ලිමේන්තුවේ පක්ෂ හා කණ්ඩායම් අතර අන්තර්කාලීන ජනාධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳව එකඟතාවයක් නොමැති පසුබිමක සියලු පාර්ශ්වයන්ට එකඟ විය හැකි නිර්පාක්ෂික ස්වාධීනව කටයුතු කළ සාලී පිරිස් මහතා අන්තර්කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීම සුදුසු යයි යෝජනා කරන බව එම ලිපියේ සඳහන්. යම්කිසි විදිහකට ජනාධිපති ධූරය හිස් වුණාට පස්සේ හැකි ඉක්මනින් ඒ කියන්නේ මාසයක් ඇතුළත මේ ජනාධිපතිවරයාව පත් කරන්න ඕනේ. එයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා යනවා. පාර්ලිමේන්තුවේ රහස් ඡන්දෙන් මේක සිදුවන්නේ. ඒකාන්තර බහුතරයක් ලබා ගන්න ඕනේ. දැන් මෙතන ඊළඟ තියෙන ප්‍රශ්නය තමයි දැන් දෙන්නම ඉවත් වෙනවා නම් කවුද මෙතනට එන්නේ? ගරු කතානායකතුමා. සර්වපාක්ෂික ආණ්ඩුවකට හෝ අන්තර්වාර පාලනයකට ඉඩ සලසමින් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. කතානායක නිල නිවසේ පැවති කැබිනට් මණ්ඩලයේ රැස්වීමකින් අනතුරුව මෙම තීරණයට එළඹුණු බව සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාවට වත්මන් ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හැර සියලු දෙනා සහභාගී වූ බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා. අමාත්‍ය දුරවලින් ඉල්ලා අස්වන බවට නිවේදනය කළ මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්දුද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි අයුරු දක්නට ලැබුණා. එම සාකච්ඡාවට සහභාගී වූ සියලු අමාත්‍යවරුන් එහිදී තීරණය කර ඇත්තේ සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇති වූ වහාම එම රජයට වගකීම් බහර දී කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමටයි. අවසාන වශයෙන් ඇමතිවරු හැට කටයුතු කරපු කීප දෙනෙක් රැස් වෙලා අපි තීන්දුව කළා මාධ්‍ය හරහා රටේ ජනතාවට දැනුම් දෙන්න අලුතෙන් පිහිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා ඉඩකඩ සලසා දීමට අපේ තනතුරු වලින් අපි ඉවත් වෙන්න. ඉතින් ඒ අනුව අලුතෙන් පිහිටවන සර්වපාක්ෂික ආණ්ඩුවට පුළුවන් ඒ කටයුතු වහාම බාර අරගෙන රටේ ජනතාවගේ ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තීන්දුව తీරන අරගෙන රට පවත්වාගෙන යන්න. ඒකට ඔබතුමාලා අස්වීම ලිපියක් දෙන්න දුන්නද නැත්නම් අපි කිව්වීමට තීරණය කළා. එතකොට ඉතින් අදහස් වෙන්නේ අපි තනතුරු වල තවදුරටත් කටයුතු කරන්නේ නැහැ කියන එකනේ. ඉතින් මම යෝජනා කරනවා විශේෂයෙන්ම හදන සර්වපාක්ෂික
සර්වපාක්ෂික ආණ්ඩුව සත්‍ය වශයෙන්ම අරගල භූමියේ පිරිසගේ මතය සහ රටේ ජනතාවගේ මතයට ගරු කරනවා නම් අන්න එවැනි කාර්යයක් සඳහා අවතීර්ණ වෙන්න පුළුවන් කියලා නෛතික වශයෙන්. අලුතෙන් සෑදීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුවට ඉඩ සැලසීමට අපි ඉල්ලාස් වෙනවා. ඒ වගේම අලුතෙන් හදනු ලබන සර්වපාක්ෂික ආණ්ඩුවට අපි සහයෝගය ලබා දෙනවා. මේ අතර ජනාධිපතිවරයාද සිය දුහුරෙන් ලබන 13 වනදා ඉල්ලා අස්වන බවට දැනුම් දුන් බව කතානායකවරයා මීට පෙර සඳහන් කළා. අග්‍රාමාත්‍ය මාධ්‍යකේද අද පැවසුවේ පෙර සඳහන් කළ පරිදි Taman ජනාධිපති දුහුරෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද පෙරවරුවේ කඩිනමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කතානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් නිල නිවේදන ලෙස පිළිගන්නා ලෙසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන සියලු පණිවුඩ කතානායකවරයාට දැනුම් දෙන බවත් කතානායකවරයා විසින් එම නිවේදන ප්‍රසිද්ධ කරන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. රාජපක්ෂවරුන්ට ඉන්දීය හමුදා සහාය අවශ්‍ය නම් එය ලබා දිය යුතු බව හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් වන සුබ්‍රමණියම් ස්වාමී පවසනවා. ට්විටර් පරිවිඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ නීත්‍යානුකූල මැතිවරණයකින් බලයට පත් රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට මැර පිරිසකට ඉඩ නොදිය යුතු බවයි. ඉන්දීය ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හිටපු අමාත්‍ය සුබ්‍රමණියන් ස්වාමී සිටිට ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම නිදහස් මැතිවරණයකින් වැඩි බහුතරයකින් තේරීපත් වූ අය බවයි. එවැනි නීත්‍යානුකූල මැතිවරණයකින් පත් වූ ආණ්ඩුවක් මැරපිරිස් විසින් පෙරලා දැමීමට ඉන්දීය රජය ඉඩ ලබා නොදිය යුතු බවද ඔහු සිටිට පණිවිඩය හරහා පෙන්වා දෙනවා. එමෙන්ම රාජපක්ෂ පවුලට සහාය දැක්වීම සඳහා ඉන්දීය හමුදාවේ සහාය අවශ්‍ය නම් ඔවුන් පිටත් කර එවීමටද Taman යෝජනා කරන බව ට්විටර් පණිවිඩයේ සඳහන්. තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ තේරීපත් වූ ශ්‍රී ලාංකික නායකින්ගේ නිවෙස් ආක්‍රමණය කිරීමට සහ වත්මන් අර්බුදය නිර්මාණය කිරීමට මෙරට මැර කණ්ඩායම් පියවරක නැති බව ඔවුන් විසින් නිකුත් කරන ට්විටර් හා අසභ්‍ය පණිවිඩ හරහා ගම්‍ය වන බවයි. එවැනි මැර පිරිස් ඉන්දියාවේ සරණාගතයින් නොවීමට ඉන්දියාව වග බලාගත යුතු බවද ඔහු පවසනවා. රාජපක්ෂවරුන්ට අවශ්‍ය නම් ඉන්දිය හමුදාව ලබා දිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඔහු පවසන්නේ රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීමට ඉන්දිය හමුදාව ශ්‍රී ලංකාවට පැමිණිය හොත් එලෙස පැමිණෙන ඉන්දිය හමුදාව ශ්‍රී ලාංකික ජනතාව විසින් සාදරෙන් පිළිගනු ඇති බවයි. ඔහු පවසන්නේ ඉන්දිය හමුදාව විසින් රාජපක්ෂවරුන් බේරාගෙන ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළොත් බේරාගත් අයගේ වියදම් පවා මෙරට ජනතාව ගෙවීමට සූදානම් බවයි. ඉන්පසුව ඉන්දිය වහණ්ඩාගාරය සම්බන්ධයෙන් ඉදිරියේදී වඩාත් සැලකිලිමත් වන ලෙසද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පවසනවා. කෙසේ වෙතත් බොහෝ පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වීමත් සමග ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයද ට්විටර් ගිණුමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. එම වාර්තා තරය ප්‍රතික්ෂේප කරමින් එම අදහස් ඉන්දිය රජයේ ස්ථාවරයට නොගැලපෙන බවද ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර තිබෙනවා. අගමැති නිවස ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එම පහර දීම වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගත් බවයි. මේ අතර ජනපති නිල නිවස නැරඹීම සඳහා අදත් බොහෝ පිරිසක් එම නිවසට පැමිණියා. ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ජනාධිපති නිල නිවස මෙන්ම අරලිගහ මන්දිරයක් තවමත් පවතින්නේ අරගලකරුවන්ගේ ග්‍රහණයේ. ජනාධිපති නිල නිවස නැරඹීම සඳහා අදත් විශාල පිරිසක් එම නිවසට පැමිණියා. ඊයේ රාත්‍රියේදීත් විශාල පිරිසක් එම නිවස තුළ රැඳී සිටියා. මේ අතර ජනපති නිල නිවසට අරගලකරුවන් ඇතුළු වීමට සැරසෙද්දී ආරක්ෂක අංශය එම දෙසට වෙඩි තබන දර්ශනයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කළේ අරගලකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කළ බවට පළවන වාර්තා අසත්‍ය බවයි. අරගලකරුවන් ජනාධිපති නිවසට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඔවුන් රැඳී සිටි ස්ථානයේ ඇති තාප්පයට වෙඩි තැබූ බවත් අරගලකරුවන් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු නොකළ බවත් යුද හමුදාව පවසනවා.
මේ අතර ජනාධිපති නිල නිවසේ තිබී හමු වූ මුදල් සම්බන්ධයෙන්ද පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ජනපති නිල නිවසේ තිබී හමු වූ 1,78,50,000ක මුදලක් අරගලකරුවන් විසින් පොලිසියට බහර දී ඇති බවයි. එම මුදල සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමට නියමිත බවත් දැනට එම මුදල පොලිස් බහරේ තබා ඇති බවත් පොලිසිය සඳහන් කළා. මේ අතරේ ගාලු මෝද්‍ර විරෝධතා භූමියට මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයටත් අදත් බොහෝ පිරිසක් පැමිණියා. අරලිගහ මන්දිරයේද තවමත් පවතින්නේ අරගලකරුවන්ගේ ග්‍රහණයේ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවය ආවරණය කිරීම සඳහා ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයේ රාජකාරීවල නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ පහර දීම වැළැක්වීමට කටයුතු නොකිරීම මත එම පියවර ගෙන ඇති බවයි. මේ අතර දේශපාලනික හා ආර්ථික අස්ථාවර භාවයේ හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාව සමග තමන්ද එක්වන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා. del popolo dello Sri Lanka. පාප් වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දුගී ජනතාවගේ මොර ගැසීම නොසලකා නොහරින ලෙසයි. ශුද්ධෝත්තම හිමිපාණන් මේ බව සඳහන් කළේ වතිකානයේ ශාන්ත පීතර් බැසිලිකා චතුරස්‍රයේ ඊයේ දහවල් පැවති දේව මෙහෙයකට එක් වෙමින්. Insieme ai vescovi del paese rinnovo il mio appello alla pace. නිවාස ගිනි තබන්නේ හිට්ලර්වාදී පුද්ගලයින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තම නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 9 වෙනි සෙනසුරාදා අරගලය පැවති අවස්ථාවේදී මට තිබුණ රැස්වීම් කල් දාලා මම දවල් ගෙදර හිටියා. හැන්දෑවරුව වෙනකොට මට පණිවිඩයක් ලැබුණා. පොලිසියෙන් මගේ ඉල්ලීමක් කරා අරගලයට සහභාගී වෙලා පිටින් යන අය මම ගෙදර පහු කරගෙන යන නිසා කෑ ගහන්න පුළුවන් ගෙදරින් පිට වෙලා යන්න කියලා. මමත් මගේ භාර්යාවත් අපි පිට වෙලා ගියා. මම එතන සිටිය අවස්ථාවේදී තමයි මේ ගෙදර ගිනි තිබ්බේ. මට තිබුණේ එකම ගෙදර. ලංකාවෙත් පිටරටත් තිබුණ එකම ගෙදර අද ගිනිබත් කරලා තියෙන්නේ. මගේ ලොකුම ධනය වස්තුව උනේ මගේ පුස්තකාලය. පොත් 2500ක් තියෙනවා. ක්වේඩර්ස් පියතුමා පෘතුගීසි කාලේ ලිව්වේ පොත තියෙනවා. බෝල්ඩියස් මැතිතුමා අවුරුදු 300කට ඉස්සෙල්ලා ඕලන්දක් කාලේ ගැන ලිව්වේ පොත් තියෙනවා. පොත් ගණනාවක් තියෙනවා. සමහර ඒවා කිසිංග වැනි අය අත්සන් කරලා දෙන පොත් තියෙනවා. ප්‍රසිද්ධ ඒවා. මේ ඔක්කොම මට හැමදාම තියාගන්න බෑ. මමයි මෛත්‍රී එකඟ වුණේ මේකෙන් පස්සේ අපි එක එක පුස්තකාල වලට දෙන්න. ඒකම දෙන්න මට චිත්‍ර තිබුණා. සමහර ඒවා අවුරුදු 200ක් විතර පරණ ඒවා. බ්‍රිතාන්‍ය යුගයේ ආවේ ගමන් ඇන්ද ඒවා. ඒවා ගණනාවක් තියෙනවා. අද මට ඉතුරු වෙලා තියෙන්නේ එකක් විතරයි. බුදුදහම ගැන පොත් තිබුණා. මට බුද්ධ රූප වටිනා ඒවා 15ක් 20ක් තිබුණා. එකක් ඉතුරු වෙලා තියෙනවා. එහෙම ගෙවල් නැති කරන්නේ හිට්ලර්වාදී ජනතාව විතරයි. මේකට පසුබිමක් තියෙනවා. එදා 4ට පක්ෂ නායකින්ගේ රැස්වීමක් තිබුණා. මං සිටිය ස්ථානයේ ඉඳන් මං Zoom එකෙන් කතා කරා. ජනාධිපතිතුමා ඉවත් වීම ගැන හැම එක්කෙනාගේම එකඟත්වයක් තිබුණා. අලුත් ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ, අලුත් ආණ්ඩුවක් ඇති කරන්න ඕනේ කියලා යෝජනා කරා. එතනදී විපක්ෂ යෝජනා කරා ජනාධිපතිතුමායි අගමැතිතුමායි ඉල්ලා අස්වෙලා කතානායකතුමා වැඩ බලන වැඩ කටයුතු බාර අරගෙන ඊට පස්සේ ආණ්ඩුවක් ඇති කරන්න කියලා. මම කතා කරපු ඒ වෙලාවේ කිව්වා මේකට කල් යනවා. මම නම් ඒකට කැමති නෑ. මම යෝජනා කරන්නේ ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න කියන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරාම සර්වපාක්ෂික ආණ්ඩුව ඇති කරන්න මම ලෑස්ති අගමැතිකමෙන් ඉවත් වෙන්න. එතකොට සර්වපාක්ෂික ආණ්ඩුව හැදුවාම එයාට තීරණය කරන්න පුළුවන් කවුද ජනාධිපති වෙන්නේ කියලා. ඉතින් මේ වැඩ කටයුත්ත කර අවසන් වෙන්න ඉස්සෙල්ලා ට්වීට් එකක් ගිහින් තියෙනවා රව් ෆකින් ඇමතුමාගෙන් මම මේකට විරුද්ධ වුණා කියලා. ඒ වෙලේ අපේ සුමන්දිරන් මන්තුමා කිව්වා මම මේ තනතුරෙන් ඉවත් වෙන්න අකමැති කියලා. මම ඉවත් වෙන්න කැමති ආණ්ඩුවක් ඇති කරලා තමයි ඉවත් වෙන්න ඕන කියලා. ඒත් මේ එක ට්වීට් එක ගත්තාම ඒක සිරසට ගියා. සිරසෙන් හැමතැනම මේක ගැන ප්‍රසිද්ධියක් ලබා දුන්නා. අනික් මාධ්‍ය ආයතනත් ප්‍රසිද්ධියක් ලබා දුන්න. ඒ පාර මම විශේෂ නිවේදනයක්
නිවේදනයක් කරා මම යෝජනා කරේ ස්වර්ණපාක්ෂික ආණ්ඩුවකට බලය දෙන්න මම ලෑස්ති කියලා. ඒක අනික් මාධ්‍යවල එහෙමම දැම්මයි ඊට පස්සේ කතාව එතනින් අවසන් වුණා. නමුත් මේක කිය සිරස විශේෂයෙන්ම මේක ප්‍රකාශ කරා මං කිව්ව එක විකෘති කරා. ඒකට කණ්ඩායමක් ඇවිල්ලා හැටියදී පොලිසියෙන් එතන කඳුළු ගෑස් ගැහුවා. ඊට පස්සේ ආපහු තව කණ්ඩායමකට කඳුළු ගෑස් ගැහුවා. එතනදී පොලිසිය කඳුළු ගෑස් ගහන අවස්ථාවේදී එක සිරස මාධ්‍යවේදියෙක් එතන වැටුණා. ඒගොල්ලෝ චෝදනා කරා ගැහුවා කියලා. කොහොම හරි ඒ කියන්නේ අපි කනගාටුව ප්‍රකාශ කරා. ඒත් එහෙම සිද්ධියක් ඇති වුණා නම් ඒ නිලධාරියාට විරුද්ධව තියෙන්නේ පොලිසියට දැනුම් දීලා පරීක්ෂණයක් ඉල්ලන්නේ. ඒ වෙනුවට මොකද්ද කරේ? වටේම යවුවා. මෙහාට එන්න මේ ගෙදෙට්ට ඇවිල්ලා තමයි කරන්න ඕන කියලා එන පාරවලුත් පෙන්නුවා. පස්සේ කිව්වා මෙතෙන්ට එන්න පොලිසිය නවත්තන්න බෑ. අපි නීති උපදෙස් අරගෙන තියෙන්නේ කියලා. මේ කණ්ඩායම ආවහම පොලිසිය බැටන් පහර දුන්නා. කඳුළු ගෑස් ගැහුවා. අන්තිම එක තිබුණේ වෙඩි තියන්න. අපි වෙඩි තිබ්බේ නෑ. එයා ඇවිල්ලා මේක ගිනි තිබ්බා. දැන් මෙහෙම ගෙවල් ගිනි තිබ්බා. මගේ එක විතරක් නෙමෙයි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය මේ හැම එකේම දැන් අරගෙන ලිපි ලේඛන සියල්ලම නැති කරලා තියෙන්නේ. ආණ්ඩුවක් වැඩ කරන්න ඕනේ නීතිය අනුව. ඒ වගේම අපි ව්‍යවස්ථාදායක අනුව ක්‍රියා කරන. ව්‍යවස්ථාවෙන් පිට අපි ක්‍රියා කරන්නට යන්නේ නැහැ. VNN24 තුලින් දැන් කෙටි විරාමයක්. රැඳෙන්න අප සමග. ඔබ යලිත VNN24 සමග ප්‍රසම්. සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩදී ජනපති අගමැති ඉල්ලා අස්වේද. මේ ඒ ගැන දේශපාලන වේදිකාවේ පළ වූ අදහස්. අරගලයක් කරහා පත්වන තාවකාලික ආණ්ඩුව ජනතාව සහ ජාත්‍යන්තරය පිළිගන්න නම් විපක්ෂයේ නායකත්වයේ දරන එකක් වෙන්න ඕන නැතුව මේ ආණ්ඩුවට ජනාධිපතිවරයා එළවෙනකොට අනේ අපි යත් එක නැහැ කියලා පැනලෙන කට්ටියකට ආණ්ඩු කරන්න ජනතාව කියන්නේ මේ පත්වන ජනාධිපතිවරයා අගමැතිවරයා යම්කිසි යාන්ත්‍රණයකට යටත් වෙන්න ඕන. ඒ ව්‍යුහයේ උපදෙස් අනුව තමයි එවැනි වැඩපිළිවෙලකට තමයි ඔවුන් රට පාලනය කළ යුත්තේ. ඒ වගේම පාර්ලිමේන්තුව අපට වගකීමක් තියෙනවා අරගලකරුවන් පාලනයට සම්බන්ධ කරගන්න. අපි අවබෝධතා ගිවිසුමකට එන්න ඕන. පාර්ලිමේන්තුවේ සීළු පක්ෂත් ගාලු පාරේ අරගලකරුණුත් සියලු දෙනාම නීත්‍යානුකූල ගිවිසුමකින් අපි බැඳෙන්න ඕන. ජනාධිපතිවරයා අගමැතිවරයා ගැන නිහඬතාවයක් පළ කරනවා. අගමැතිවරයා ඉල්ලාස් වෙන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරනවා. මේ අර්බුදකාරී තත්ත්වය තවත් ඉදිරියට ගෙනියන්නේ නැතුව වහාම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලාස් විය යුතුයි. අගමැතිතුමා තමයි අයින් වෙනවා කියලාත් මොකුත් කියලා නැහැ නේද? අර ගෙවලේ වගේ තමයි ඉතින් කරකලා වීසි කරත් ආයේ මේ පැත්තට හැරලා වැටෙන්නේ. ඉතින් එහෙම දැන්වත් කැමැත්තෙන් යන ලෑස්ති නැත්නම් මම හිතනවා මේ තරුණ තරුණියෝ ඒගොල්ලෝ ගැන වග බලා ඉස්සරහට. තාම ඉල්ලාස් දුන්නේ නැහැ. 13 කවන්නේ නැහැ ඉතින් තාම හති දානවත් දන්නේ නැහනේ. දේශපාලන ගේම් ගන්න දෙන්න එපා. දේශපාලන ගේම් ගාලා මේ රට නන්නත්තර කරන්න එපා. ඒන්ද කතානායකතුමා තියාගෙන එම්මේ මුක්කු ගාගෙන මේ එම්මෙන් ප්‍රශ්නය ඇදලා එල්ලිලා ඉන්න පුළුවන් කියලා විතරක් හිතන්න එපා. මේ සතිය මේ දවස් කිහිපය තීරණාත්මකයි. ප්‍රකාශ විතරක් මදි. ඉල්ලා අස්වීම් තහවුරු විය යුතුයි. අන්තර්කාලීන පත්වෙන පරිපාලනය තුලින් කොහොමද අපි ඒක නිමා කළා මැතිවරණයකට යන්නේ කියන එක එකඟතාවයක් එන්න ඕනේ. මේවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ සියල්ලම සිදු වෙනකන් අරගලේ මේ ස්පිරිට් එකම තියාගෙන යන එකත් ඉතාම අත්‍යවශ්‍ය දෙයක් හැටියට අපි දකිනවා. ලිට්‍රෝ ගෑස් මිල ගණන් අද සිට යළි ඉහළ දැමීමට එම සමාගම පියවර ගත්තා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4,910ක්. කෙසේ වෙතත් කිලෝග්‍රෑම් 5 සහ 2.5 ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමා නැහැ. ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් ඊයේ මෙරටට පැමිණියා. ඒ අනුව ගෑස් බෙදා හැරීම අද සිට ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා. එම සමාගම පැවසුවේ අද සහ හෙට කොළඹ සහ තදාසන ප්‍රදේශවල ගෑස් බෙදා හැරීම සිදු කරන බවයි. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ලබන 31 වෙනිදා වන විට ගෑස් හිඟේ අවසන් කළ හැකි බවයි. මේ වෙද්දී ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට අවශ්‍ය තොග නෞකා මගින් නොකඩවා පැමිණෙමින් තිබෙනවා. කිසිම කෙනෙකු හැකියාවක් ඇති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉදිරියේදී ගෑස් එකක් ඇති වෙයි කියලා. ඉදිරියේදී ඒ කියන්නේ අද දින කොළඹට සිලින්ඩර් 70,000ක් ඉෂු කළාට පස්සේ අපිට පුළුවන් වෙනවා අනිද්දා සිට දීප ව්‍යාප්තව ගෑස් බෙදා හැරීම සිදු කරන්න. ඉතින් අපිට පාරිභෝගිකයන්ට කියන්න තියෙන්නේ අනවශ්‍ය තොග රැස් කර ගැනීමට හදිසි වෙන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය තරම් තොග තිබෙනවා. අපි ඉදිරියේදී මේ මාසේ ජූලි මාසේ ඉවරෙන්න කලින් ලංකාවේ සියලුම ගෑස් පෝලිම් අවසන් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. මේ අතර අද සිට අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීමට ලංකා ඉන්ධන ඔයිල් සමාගම පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඉන්ධන පෙරමුහල් අසල තවමත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ඔබ යලිත් VNN24 සමග
රටේ දේශපාලන අස්ථාවරත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල විය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත්තේ රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී. දැන් රටවටින් වාර්තාව පුවත් කිහිපයක සාරාංශය රැගත් රවුන්ඩ් අප් 24. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශ හරහා ඊයේ පස්වරුවේ හමා ගිය තද සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයකම ගස් කඩා වැටි ගමනාගමනයට බාධා එල්ල වුණා. අද උදෑසන නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ නානෝය මන්සන්ධියේ විශාල සයිප්‍රස් ගසක් කඩා වැටි එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැයක පමණ කාලයක් සම්පූර්ණයෙන් ඇන හිට තිබුණා. යුද හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස් ඉවත් කිරීමට කටයුතු කළා. රුපියල් මිලියන 33කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 113යි ග්‍රෑම් 280ක් මන්නාරම වැලිපර ප්‍රදේශයේ ඌරුමලේ මුහුදුවෙර ප්‍රදේශයේ ගොඩගසා තිබියදී ඊයේ දින නාවික හමුදාව විසින් සොයාගත්තා. මෙම කේරළ ගංජා තොගේ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන විත් සිටියදී නාවික හමුදාව දැක ජාවාරම්කරුවන් විසින් කේරළ ගංජා තොගේ මෙලෙස මුහුදට දමා පලා යන්නට ඇතැයිද නාවික හමුදාව සැකපල කරනවා. නීති විරෝධී අයුරින් අනාරක්ෂිතව බහුදින දිහිවර යාත්‍රාවක් යොදා ගනිමින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහගත් පුද්ගලින් 78 දෙනෙකු ඊයේ දින නැගෙනහිර මුහුදු සීමාවේදී නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. මෙම සැකකරුවන් අතර පිරිමි පුද්ගලින් 43ක්, කාන්තාවන් 7 දෙනෙක් සහ ළමුන් 11 දෙනෙක් වන අතර ඊට අමතරව අදාළ පිරිස් වෙනත් රටකට රැගෙන යාමේ ජාවාරමට සම්බන්ධව පුද්ගලින් 6 දෙනෙකුද සිටියා. ඒත් සමගින් VNN 24 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු දැන ගැනීම සඳහා පිවිසෙන්න www.vnn.lk අපගේ වෙබ් අඩවියට. මම රිසාම් සාෆිය. මම ශාරා කෝරළගේ සුබ රාත්‍රියක්. From VNN 24. This is VNN 24 Prime Time. Live from Studio 24 in Colombo.